උතුම් බුදු ගුණ සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසූ සදහම් මග හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මග සෑරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණේ ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනීති. ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සදහවත් කාරුණික පින්වත්නි, අදත් ඔබ චරණ රූපවාහිනිය ඔස්සේ
බුදුබණ ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුණා. මේ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතවලට වටිනාකමක් ඇති කරලා දෙනවා. අපි දන්නවා අපි අපේ ජීවිතවල වටිනාකම් සලසා ගන්න නොඑක් දේවල් සිද්ධ කරනවා. සමහරක් වෙලාවට ඇතැම් උදවිය තමන්ගේ වටිනාකම පෙන්වන්නේ තමන් අඳින පළඳින, ගමන් කරන වාහනය, එහෙම නැත්නම් ජීවත් වෙන නිවස ආදී භෞතික දේවල් එක්ක. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට අපේ ජීවිතය තුළ වටිනාකම ඇති කර ගැනීම පිණිස මේ ශ්‍රී සද්ධර්මය පෙන්වා වදාලා. මනුස්ස ජීවිතයක වටිනාකම උපරිම ඵලයට ළඟා කරගන්න පුළුවන්කම තියෙන්නේ ධර්මය දන්න කෙනාට විතරයි. කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනවටත් වඩා අමාරු වූ කාරණාවක් තමයි මනුස්ස ආත්මයක් ලබා ගැනීම කියලා කියන්නේ. ඒ ලබාගත්තා වූ මනුස්ස ආත්ම භවය නිවැරදිව ගත කරන්න, එයට වටිනාකමක් ලබා දෙන්න හැකියාව පවතින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුලයි. ධර්මය දන්න කෙනා ජීවිතය පරිස්සම් කරගන්නවා. ජීවිතය පරිස්සම් කරගත්තේ නැති වුණොත් පින්වත්නි, මේ ජීවිතයේ අපිට ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මා ජීවිතය කියලා අදහස් කළේ අපි මේ දරාගෙන ඉන්න විඥාන ශක්තිය. මේ මනස කියලත් කියනවා. ඒතර මනස පරිස්සම් කරගන්නට ඕන. ඇයි අපි මනස පරිස්සම් කරගන්නේ? පින්වත්නි, අපි මේ දරාගෙන ඉන්න මනස මේ කය විසින් දරාගෙන ඉන්න මනස තමයි අපිව මෙහෙවන්නේ. අපේ වචනය, අපේ සිතුවිලි, අපේ ක්‍රියාවන් කොයි දිශාවටද යොමු කරන්නේ කියන තීරණය කරන්නේ මනසයි. ඒ නිසා මේ මනස නිවරදිව පරිස්සම් කරගත්තේ නැති වුණොත්, ඒ පරිස්සම් කරගන්න තරමට තමයි අපිට නිවැරදි වූ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නොවෙනවා නම් අපට ලැබෙන්නේ වැරදි ප්‍රතිඵල. ඒ වැරදි ප්‍රතිඵල වලට විපාකයක් තියෙනවා. හොඳ ප්‍රතිඵල වලටත් විපාකයක් තියෙනවා. ඒ නිසා අපි බුදුබණ ශ්‍රවණය කරලා ධර්මයේ ඉගෙනගෙන පරිස්සම් කරගන්නට ඕන මේ මනස. මේ මනස නිවැරදිව ගොඩනගා ගන්නට ඕන. සිත කියලත් මෙයට කියනවා. ඒතර සිත
ගොඩනගා ගන්නයි අපි දක්ෂ වෙන්නට ඕන. නැති වුණොත් මොකද වෙන්නේ? පින්වත්නි, මේ සිත පරිස්සම් කරගත්තේ නැති වෙලාවට වැරදිමයි සිද්ධ වෙන්නේ. මේක හරියට පරිගණකයක් වගේ. පරිගණකයට ඔබ දත්ත ලබා දෙනවා. ඒ ලබා දෙන හැම දත්තයක්ම ඒ තුල ගබඩා කරගන්නවා. ඔබ දෙන්නේ මොන දත්තද? ඒ දත්ත පරිගණකයේ ගබඩා කරගන්නවා. ඊළඟට ඔබ ඒවා නැවත ප්‍රයෝජනයට ගන්නවා. මුද්‍රණය කරලා හෝ එහෙම නැත්නම් වෙනත් උපකරණයකට ලබා ගැනීමක් හෝ සිද්ධ කරනවා. ඒ ලබා ගන්නේ ඔබ දීපු දත්ත තමයි. ඒ වගේම ඔබ දෙන ලද දත්තයට අනුකූලව ගොඩනැගිච්ච දෙයක්. එහෙනම් අපේ සිතත් මේ වගේ පරිගණකයක් වගේ. අපි මේ ජීවත් වෙන කාලය තුල දත්ත ලබා දෙනවා. හොඳ දත්ත ලබා දෙනවා, නරක දත්ත ලබා දෙනවා. හොඳ දත්ත ලබා දුන්නොත් හොඳ ප්‍රතිඵලයක් නැත්නම් නැවත ලබා ගැනීමක් ඒ තුල සිද්ධ කරන්න පුළුවන්. වැරදි දත්ත ලබා දුන්නොත් මේ සිතට ඒ අනුව තමයි මේ සිත ගොඩ නැගෙන්නේ. දැන් හොරකම් කරන කෙනෙකුටත් සිතක් තියෙනවා. එයා හිතලා බලලා තමයි හොරකම් කරන්නේ. ඒ වගේම රහතන් වහන්සේ නමක් වෙන්නෙත් මේ සිත තුලමයි. එහෙනම් මේ සිත පරිස්සම් කරගෙන පුරුදු කිරීම කියලා කියන්නේ අපේ සංසාර ගමන තීරණය කිරීමක්. සසරින් එතර වෙනවද, සසරේම ඇලිලා ගැලිලා ජීවත් වෙනවද කියන එක තීරණය වෙන්නේ ඔබ අතින්. බුදුරජාණන් වහන්සේ මේ මනස ගොඩනගන, මේ සිත ගොඩනගන ධර්මයක් දේශනා කරලා තියෙන්නේ. අද අපි ඔබට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ අසිරිමත් වූ සිතේ ස්වභාවය ගැන. මේ ධර්ම දේශනාවේදී අපි ඔබට අවධානය කරන්නට බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේ ඉඳලා අපි ටිකක් අමතක කරලා තියෙන ධර්ම ග්‍රන්ථයක් පිළිබඳව. ඒ තමයි බෞද්ධයන් විදිහට අපට තිබෙන ධම්මපදය තමයි බෞද්ධයන්ට අත්පොත කියලා සඳහන් කරන්නේ. දැන් ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ ළඟ ඒ අත්පොත තියෙනවද කියලා? සමහරක් වෙලාවට දැන් ඔබ ඒ අත්පොත ඈතින් තියලා තියෙන්නේ. ඇයි මේකට අත්පොත කියන්නේ? අත්පොතක් තියෙනකොට ඒ වෙලාවන් තුලදී පැන නගින ගැටලුවට, ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න පුළුවන්. එය බලලා. ධම්මපදයත් එහෙමයි. ධම්මපදයත් පින්වත්නි අපිට ඕනෑම ගැටලුවකට දුකක් නම් දුක කොහොමද තුනී කරගන්නේ? සතුටක් නම් ඒ සතුට කොහොමද භුක්ති විඳින්නේ? මේ ලෝකයේ ස්වභාවය කොහොමද? ඒ වගේම මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ ස්වභාවය කොහොමද? සිතේ ස්වභාවය කොහොමද?
උසස් පහත් මිනිසුන්ගේ ස්වභාවය කොහොමද කියලා එක එක වග්ග වශයෙන් සඳහන් කරලා තියෙනවා. ලෝකයේ භාෂාවන් ගණනාවකට පරිවර්තනය වෙලා තියෙනවා වර්තමානයේ වෙනකොට. ඊටාම වටිනා අනර්ග ග්‍රන්ථ රත්නයක් තමයි ධම්මපදය කියලා කියන්නේ. පුංචි දරුවෝ ඉගෙනගත යුතු පොතක්. නිතර පරිශීලනය කළ යුතු පොතක් කවුරුත්. ඇයි අපේ ජීවිතයට ඊටාම වටිනා ඕවදන් ගණනාවක් ලබා ගන්න පුළුවන් එක ගාථාවක් තුලත්. මේ බුද්ධ දේශනාවට සම්බන්ධ වෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකාය කියන නිකාය කොටසේ ග්‍රන්ථ වශයෙන් 15ක් සඳහන් වෙනවා. ඒ 15 අතර තමයි ධම්මපදය කියන ග්‍රන්ථය සඳහන් වෙන්නේ. මේ ධම්මපදයේ ග්‍රන්ථයට ධම්මපදට්ට කතාව කියලා අටුවාවක් නිර්මාණය කරනවා ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ බුද්ධඝෝෂ මහ තෙරුන් වහන්සේ. ඒ අනුව තමයි මේ ධම්මපදය තවත් වර්ණවත් වෙනවා. ධම්මපද වර්ණනාවක් බවට පත් වෙනවා. ඉතින් ඔබට මේ ටිකක් ඈත් වෙලා තියෙන මේ උතුම් අගනා ධර්ම ග්‍රන්ථය තුල තිබෙන ගාථාවන් තුලින් ධර්ම දේශනාවක් විදිහට ඔබට කියලා දෙන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ වෙනත් ආකාරයකින්. අද අපි ඔබට සිහිපත් කරන්නට යෙදුනේ ධම්මපදයේ පළවෙනි වග්ගය යමක වග්ගය. මේ යමක වග්ගය කියලා කියන්නේ එකම ස්වરૂපයේ ගාථා දෙක තමයි සඳහන් වෙන්නේ. යමකයක් කියලා කියන්නේ යුගලයක්. ඒ පළවෙනි යුගලය තමයි අද මාතෘකා විදිහට මා යොදා ගන්නට යෙදුනේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදොට්ටේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මං වේති චක්කංව වහතෝ පදං සිතුවිලි සිත මුල් කොට උපදින්නේ උතුම් යසිතින් සැප නිපයෙන්නේ කිලුටු සිතින් කල කීදේ දෙන්නේ දුක්මය රියසක ලෙසටම එන්නේ. මනස තමයි පින්වත්නි
අපිට සියල්ලටම පෙර ඉදිරිපත් වෙන්නේ. ඔබ වචනයක් කතා කරනකොට ඒ වචනේ කතා කරන්න පෙර මනසේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ මනස නිෂ්පාදනය කරන වචනය තමයි අපි මුවගෙන් පිට කරන්නේ. ඔබේ ඉන්ද්‍රියන් ගත්තහම අතපය ඇස මේ ඉන්ද්‍රියන් ගත්තහම ඒවා ක්‍රියාත්මක වෙන්නෙත් මේ මනස තුල ගොඩනැගෙන ස්වභාවය එක්ක. අපි සිතන සිතුවිලිත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මනස තමයි හැම දෙයකටම පූර්වාංගම වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා. මනස මූලික වෙනවා. ඒ මූලික වෙන මනස එය තමයි ශ්‍රේෂ්ඨතම වෙන්නෙත්. ප්‍රධානියා වෙන්නෙත් එයා. මේ මනස පදුට්ටේන අපිරිසිදු වෙන්න පුළුවන්. මනස අපිරිසිදු වෙන්න බලපාන කාරණා තුනක් තියෙනවා. මොනවද? ලෝභ, දෝෂ, මෝහ. ලෝභ, දෝෂ, මෝහ වලින් මේ මනස කිලුටු වෙනවා. තව තව ඒ වාගේ අණු කොටස් හැදෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම මේ වගේ දේවල් ගුණමකුකම් මේවත් එක්ක තමයි මේ මනස කිලුටු වෙන්නේ. සිත පින්වත්නි මුලින්ම ප්‍රභාස්වරයි. පබස්සර මිදං භික්කවේ චිත්තං කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. මේ ප්‍රභාස්වර වූ සිත ක්‍රමයෙන් ආගන්තුකව පැමිණෙන සංකිලිට්ට සංකිලේශයන් නිසා කෙලෙස් ධර්මයන් නිසා තමයි දූෂණයට පත් වෙන්නේ. දැන් පරිසරය දූෂණය වෙනවා කියලා කියනවනේ. ඒ පරිසරය දූෂණය වෙන්නේ පරිසර දූෂණයට හේතු වෙන කාරණාවන් එක්ක. ඒ කාරණාවන් පරිසරය තුල පවතින දෙයක් නෙවෙයි. එයට ආගන්තුකව පැමිණෙන දෙයක්. ඒ වගේ තමයි මේ සිතත් ප්‍රභාස්වරයි. කවදා ඉඳලාද? අපි මෙලොව එළිය දකින්නකොට මේ සිතේ කිලුටක් නැහැ. ඒ නිසානේ පුංචි දරුවන්ට දෙවියෝ පේනවා කියලා කියන්නේ. ආච්චිලා සීයලා සමහරක් වෙලාවට කියනවා ඔය පුංචි දරුවා උඩුබැලිය අතට hina වෙවි ඉන්නේ දෙවියොත් එක්ක කියලා කියනවා. ඒකේ යම්කිසි සත්‍යයක් තියෙන්න පුළුවන්. ඇයි ඒ? දෙවියෝ දකින්න තරම් ඒ දරුවගේ සිත පිරිසිදුයි. ඔන්න ටික ටික වයසට යනකොට මේ සිත ආසාවන්ගෙන් ඒ වගේම තරහ යෑම් වලින් ඒ වගේම මුලාවට පත්වීම එක්ක ඊර්ෂ්‍යාකාරකම් මේ ආදී වශයෙන් ටික ටික දූෂණයට පත් වෙනවා. දූෂ්‍යයට පත් වෙනවා. අර උපක්ලේශයන් කියලා තමයි සඳහන් කරන්නේ. උපක්ලේශයන් නිසා තමයි එහෙම දූෂණයට පත් වෙන්නේ. මේ සිත දැන් අපිරිසිදුයි. අපිරිසිදු සිත හඳුන්වනවා පදුට්ට චිත්තෝ. පදුට්ට සිතින්
නැත්නම් අපිරිසිදු සිතින් භාසතිවා කරෝතිවා යමක් කියයිද කරයිද තතෝ නං දුක්ඛමං වේති එය කරන කොටගෙන විපාකය මොකද්ද දුකක්මයි චක්කංව වහතෝ පදං කරත්ත රෝදය ගුණා පස්සේ එන්නා වගේ ගුණාට වේදනාවක් ඒක ඒ වගේ තමයි පින්වත්නි අපි අපිරිසිදු සිතින් යමක් කරයිද කියයිද එහි ප්‍රතිඵලය දුකක්මයි ලැබෙන්නේ ඒ දුක්ඛිත වූ ස්වභාවයමයි ලැබෙන්නේ එහෙනම් යම්කිසි කෙනෙක් අපිරිසිදු සිතකින් යමක් කරනවා නම් ඒ අපිරිසිදු සිතින් උපදින්නේ අකුසලයක්මයි ඒ අකුසලයෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මහලී කියලා සූත්‍ර දේශනාවකදී සඳහන් කරනවා අකුසලයක් සිද්ධ වෙන්න නම් කාරණා පහක් සම්පූර්ණ වෙන්නට ඕන. ඒ කාරණා පහිනුත් තුනක්ම සඳහන් කරලා තියෙන්නේ හැම වෙලාවෙම අප තුල තියෙන්න පුළුවන් කාරණා. මොනවද? ඒ තමයි මං මුලින් සඳහන් කරපු සිත අපිරිසිදු වෙන ස්වභාවය. ලෝභ, දේශ, මෝහ. සිත අපිරිසිදු වුණොත් මොකද වෙන්නේ? අපි වැරදි කල්පනාවන් තුල තමයි ඉන්නේ. අයෝනිසෝ මනසිකාරය තුල තමයි ජීවත් වෙන්නේ. අයෝනිසෝ මනසිකාරයත් එක්ක වැරදි වැටහීම් තමයි අප තුල තියෙන්නේ. ඒ කියන්නේ අපි දකින්නේ වැරදි විදිහට මිත්‍යා දෘෂ්ටිය. දැන් කාරණා පහම මම සඳහන් කළා. බලන්න එතකොට අපිරිසිදු වූ සිතක් කියලා කියන්නේ අපට මොනතරම් අනතුරුදායක අවස්ථාවක්ද? ඇයි අකුසලයක් නිෂ්පාදනය කරනවා. අකුසලේ විපාකය හරියට අර රියසක ගොනා පස්සේ ගමන් කරනවා වගේ අපි කරා පැමිණෙනවා. නිකම්ම නෙවෙයි දුකත් අරගෙන තමයි පැමිණෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි මේ සිත පිරිසිදුව පවත්වාගෙන යන්න උත්සාහවන්ත වෙන්න ඕනේ හැම වෙලාවෙම. ඒකයි මම මුලින්ම සඳහන් කළේ මේ සිත පරිස්සම් කරගන්න ඕන කියලා. මේ සිත පරිස්සම් කරගන්න නම් අපි සිත පිරිසිදු කරගන්නට ඕන. අපිරිසිදු සිත තුළ අපිට ගෙනල්ලා දෙන ස්වභාවය සමහර වෙලාවන් වලදී පිරිසිදු සිතකටත් වඩා පෘථග්ජනයන්ට සතුටක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු බොරු කියනවා කියලා, ප්‍රාණඝාතය කරනවා කියලා, හොරකම් කරනවා කියලා. ඒ හොරකම් කරන කෙනාගේ සිත අපිරිසිදුයි. හැබැයි එයාට ඒ තුල යම්කිසි සතුටක් එහෙම නැත්නම් මූල්‍යමය වටිනාකමක් ලැබෙන්න පුළුවන්. ඒ තුල සතුටක් තියෙන්න පුළුවන්. හැබැයි විපාකය කොහොමද? අපිරිසිදු සිතක් නම් මුල් වෙලා තියෙන්නේ විපාකයත් දුකක්මයි.
ලෝවැඩ සංගරාවේ සඳහන් වෙනවනේ ගැන. කරන කාලට පාව් මීරිය මීසේ විඳින කාලට දුක් දැඩිවෙයි ගිනිසේ එඳින ඒ පවුදුර ලන උපදේසේ නුදුන මැනවිතුන් දොර අවකාසේ. අපි අවස්ථාවක් දුන්නොත් මේ සිතට, කයට, වචනයට අපිරිසිදු වෙන්න ඒ අවස්ථාවේදී හරි මිහිරි වෙන්න පුළුවන්. වැරදි කරනකොට මිහිරි වෙන්න පුළුවන්. හැබැයි එහි විපාකය නම් මිහිරි නෑ. ඒ විපාකය දුකක්මයි. ඒ දුක විඳීම පිණිසමයි ඒ සත්වයාගේ සංසාරය නිර්මාණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නට යෙදුනේ චක්කුපාල මහරහතන් වහන්සේ වෙනුවෙන්. චක්කුපාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ සැවැත් නුවර ජීවත් වෙච්ච ධනවත් පවුලක එක දරුවෙක්. දවසක් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන අවස්ථාවේ මේ මහාපාල කියලා තමයි මෙයාගේ නම සඳහන් කරන්නේ. එයාගේ මල්ලි කෙනෙකුත් ඉන්න නිසා මහාපාල කියලා තමයි නම් කරලා තියෙන්නේ. ලොකු පාල. මේ මහාපාල කියන තරුණයා ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරලා භෞතික ජීවිතයේ පිළිබඳව නිස්සාරණ ස්වභාවය තේරුම් අරගෙන තමා සතුව තියෙන සියලු ධනය තමන්ගේ සොහොයුරාට ලබා දීලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වෙලා අදිෂ්ඨාන කරගන්නවා දැන් වයසත් ගිහිල්ලා ටිකක් තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ ග්‍රන්ථ ධූරේනුත් ඈත් වෙලා විදර්ශනා ධූරයම යොදාගෙන කොහොම හරි රහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා කියන අදහස ඇතිව උන්වහන්සේ වීරිය වඩනවා ධර්මයේ දියුණු කරන්න. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන එක්තරා ප්‍රදේශයකට වැඩම කරනවා. මේ වැඩම කරනකොට තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් උන්වහන්සේත් එක්ක වැඩම කරනවා. සියලු දෙනා අදහස් කරගත්තා මේ කාල සීමාව නිමා වෙනකොට අපි ධර්ම අවබෝධය ලබා ගන්නට ඕන. එහෙම හිතාගෙන එක එක්කෙනා අදිෂ්ඨාන කරගෙන තනි තනියෙන් ධර්මයේ දියුණු කළා. මේ මහාපාල කියන තෙරුන් වහන්සේත් අදිෂ්ඨානයක් ඇති කරගත්තා. සිව් ඉරියව්වම යොදාගෙන සිව් ඉරියව්වම භාවනාව වෙනුවෙන් පමණක් යොදාගෙන කටයුතු කරනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ නිදාගන්නෙම නැතුව භාවනාවේ යෙදීමින් වීරිය වඩනවා.
එහෙම වීරිය වඩනකොට උන්වහන්සේට ඇස් දැවිල්ල ගත්තා. නිදාගන්නෙම නෑ. ඒත් උන්වහන්සේ නතර වුණේ නෑ. ටික ටික ඇස් දැවිල්ල වැඩි වෙලා ඇස් දෙක පෙනීම නැතුව ගියා. ඒ වෙලාවේ අනිත් භික්ෂූන් වහන්සේලා දැනගෙන ඒ ප්‍රදේශයේ ඉන්න දක්ෂම වෛද්‍යවරයා කැඳවලා බෙහෙත් කරා. හැබැයි වෛද්‍යවරයා කිව්වා බෙහෙත් කරන්න නම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සැතපෙන ඉරියව්වෙන් තමයි බෙහෙත් දාන්න ඕන. හැබැයි උන්වහන්සේ ඒ ඉරියව්ව අදිෂ්ඨාන කරගෙන තිබ්බේ භාවනාව සඳහා විතරයි. ඒ නිසා උන්වහන්සේ තමන්ගේ වේදනාවවත් අසනීපය ගැනවත් තැකීමක් නැතුව කටයුතු කළා. වීරිය වැඩුවා. උන්වහන්සේගේ දෑසම අන්ධ වුණා. එනිසා චක්කුපාල කියලා නම් කළා. හැබැයි උන්වහන්සේ බලාපොරොත්තු වුණ උතුම් රහත් භාවය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ අනුව උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා දවසක් සක්මන් කරමින් ඉන්නකොට ඒ ස්ථානයේ හිටපු පුංචි සත්තු උන්වහන්සේගේ පාදයට පෑගිලා මැරිලා ඉන්නවා දැක්ක අනිත් භික්ෂූන් වහන්සේලා. මේක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකලා චක්කුපාල මහරහතන් වහන්සේ මේ විදියට සත්තු පාගමින් ප්‍රාණඝාතය කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට කියනවා චක්කුපාල මහරහතන් වහන්සේ දෑසම අන්ධ වෙලා තියෙනවා. චක්කුපාල මහරහතන් වහන්සේ දැක්කේ නෑ එතන ඉන්නේ මොන කවුද කියලා. සත්තු ඉන්නවද නැද්ද කියලා උන්වහන්සේ දන්නේ නෑ. දන්නේ නෑ කියලා කියන්නේ උන්වහන්සේට පෙනීම නෑ. පෙනෙන්නේ නෑ කියලා කියන්නේ උන්වහන්සේට සංඥාවක් ඒ තුල නෑ. ඒ නිසා උන්වහන්සේගේ පයට පෑගිලා සත්තු මැරුණාට උන්වහන්සේට ඒ තුල අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ. අනිත් එක තමයි උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. දැන් උන්වහන්සේගේ ජීවිතේ ආය කිසිවක් ගොඩ නැගෙන්නේ නෑ. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ සියලු කෘත්‍යයන් නිමාවට පත් කරලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ චක්කුපාල මහරහතන් වහන්සේ ගැන අතීත සිදුවීමක් ප්‍රකාශ කරමින් මේ ගාථාව දේශනා කරන්න. මොකද්ද මේ චක්කුපාල හාමුදුරුවෝ නැත්නම් රහතන් වහන්සේ ඊට ඉහත ආත්ම භවයක දක්ෂ වෛද්‍යවරයෙක් විදිහට තමයි උප්පත්තිය ලැබලා හිටියේ. මේ දක්ෂ වෛද්‍යවරයා ළඟට වෙදකම් කරගන්න කාන්තාවක් පැමුණුණ දවසක්. ඒ කාන්තාව වෛද්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා මගේ දෑස සුවපත් කළොත් මමත් මගේ දරුවනුත් ඔබතුමාට සේවය කරනවා කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ ඒ ඉල්ලීමත් එක්ක ඒ පොරොන්දුවත් එක්ක මේ වෛද්‍යවරයා බෙහෙත් කළා. ටිකක් බෙහෙත් කරගෙන යනකොට මේ කාන්තාවගේ දෑස පෙනීම නැවත ලැබුණා. හැබැයි මේ කාන්තාව කපටිකමින් වෛද්‍යවරයාට කිව්වා නෑ තවම මගේ ඇස් පේන්නේ නෑ. වෛද්‍යවරයා දන්නවා දැන් මේ ප්‍රමාණයට බෙහෙත් වැටුණාම රෝගය සනීපයි. මේ කාන්තාව බොරුවක් කරන්නේ කියලා දැන්නම්
මේ කාන්තාව මේ පොරොන්දුව කඩ කරන්න තමයි මේ විදියට කරන්නේ කියලා හිතුවා. එහෙනම් තවත් බෙහෙතක් කරලා බලමු කියලා වෛද්‍යවරයා කාන්තාවගේ දැස නොපෙනී යෑම සඳහා විස බෙහෙතක් යෙදෙව්වා. මෙන්න මේ විස බෙහෙත යොදවලා අර කාන්තාවගේ දැස පෙනීම නැති කළා වගේ රහත් වෙන්න අවස්ථාව තිබුණත් චක්කුපාල මහරහතන් වහන්සේට දැස් පෙනීම නැති වුණේ මේ අකුසල කර්මය නිසාමයි. උන්වහන්සේට එය සොයාගෙන ඇවිල්ලා විපාක දුන්නේ. ඒ නිසා පින්වත්නි මේ මනස හරි පුදුමයි, ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨ වූ මනස ඕනෑම පැත්තකට නමා ගන්න පුළුවන්. ඒ නැමුණු පැත්තට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා චක්කුපාල හාමුදුරුවන්ට රහතන් වහන්සේට එදා ඒ ආත්ම භවය තුළ වෛද්‍යවරයෙක් වෙලා තමන්ගේ සිත අපිරිසිදු කරගෙන තරහ ඇති කරගෙන අර කාන්තාවගේ දැස අන්ධ කරන්න සිතුවිලි ඇති කරගෙන ඒ ක්‍රියාත්මක කරලා අන්තිමේදී එය රහත් වෙන්න අවස්ථාව තිබියදිත් රහත් වෙන ආත්ම භවයේදීත් විපාක විඳින්න සිද්ධ වුණා. ඒ නිසා මේ ගැන අපි කල්පනා කරන්න ඕන. රියසක ගුණා පස්සේ එනවා වගේ අපි පස්සේ අපි කරන වැරදිත් පැමිණෙනවා. අපි කොතනක හිටියත් ඒ ඉන්න කොතනක වුණත් අපි හොයාගෙන ඇවිල්ලා විපාක දෙනවා. ඒ නිසා මේ ධම්මපදයේ පළවෙනි ගාථාව මුළු ජීවිතේටම මොන තරම් වටිනාකමක් ගෙනල්ලා දෙනවද? මේ හරියට තේරුම් ගත්තොත් ඔබ කල්පනා කරලා බලන්නකෝ. මේ ගාථාව ඔබේ ජීවිතයට ප්‍රයෝජනයට ගත්තොත් ඔබට මෙවැනි වූ දේවල් තුලින් ඔබේ සිතත් ගලව ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබේ සිත මොනතරම් අපිරිසිදු වෙන දේවල් දවසකට එකතු වෙනවද කියලා. දවසකට විතරක්. ඒ වගේ දවස් කීයක් නම් අපි මේ සිත අපිරිසිදු කරගන්නවද? ඒ අපිරිසිදු වෙන සිත දරන්න අපේ අතින් සිද්ධ වෙන්නෙම අකුසල. ඒ සිත යොදවන්නෙම අකුසලයට. එසා මේ සිත හරි පරිස්සමෙන් පුරුදු කරන්නට ඕන එක. ඒ සිත හරියට පරිස්සමෙන් පුරුදු කරේ නැති වුණොත් අපිට එහි විපාකය දුක්මුසු විපාකයක්මයි. දුක විපාක දීම සඳහා සතර අපාය. ඒ විතරක් නෙවෙයි මනුස්ස ලෝකයේ තුලත් දුක් විපාක දෙනවා. ඒ තුල මිනිස්සු උනත් දුක්ඛිත විදිහට ජීවිත ගත කරන්න සිද්ධ වෙනවා. සතර අපායට වැටුණොත් පින්වත්නි ගැලවීමක් නැහැ. සතර අපාය හඳුන්වන්නේ සත්වයාගේ මහගෙදර කියලා. මහගෙදර හැමෝම යන්න කැමතිනේ. ඒ වගේ සතර අපායට තමයි සත්වයා වැඩි කොටසක් ගමන් කරන්නේ. ඒ ගමන් කරනකොට
වැඩි වාර ගානක් සත්වයා සතර අපායේ තමයි ජීවත් වෙන්නේ. එහෙනම් සතර අපායෙන් ගැලවෙන්න පුළුවන් මේ මනස පිරිසුදු කරගත්තොත්. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ ප්‍රතිවිරුද්ධ දේශනාව, එහෙම නැත්නම් අපි සඳහන් කළා මේ යමක වග්ගය තුල සඳහන් වෙනවා ගාථා දෙකක්. එක එකට ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන. මම මේ ධර්ම දේශනාවට ඒ ගාථා දෙකම උපයෝගී කරගත්ත පළවෙනි ගාථා දෙක. පළවෙනි දෙවෙනි ගාථා දෙක. දෙවෙනි ගාථාව සඳහන් වෙන්නේ මේ අපි සඳහන් කරපු කතා කරපු කාරණාවට ප්‍රතිවිරුද්ධ කාරණා. මනෝ පුප්පංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛ මං වේති ඡායාව අනපායිනී. සිතුවිලි සිත මුල් කොට උපදින්නේ උතුම්ය සිතින් හැම නිපයෙන්නේ පහන් සිතින් කළ කීදේ දෙන්නේ සැපයයි සෙවනම මෙන් පසු පස එන්නේ. අර විදියම මනස තමයි ශ්‍රේෂ්ඨ. ඒ ශ්‍රේෂ්ඨ වූ මනස පූර්වාංගම වූ මනසින් අපිරිසිදු වූ මනසින් කරනකොට වගේ නෙවෙයි, පිරිසුදු මනසින් යමක් කරනකොට කියනකොට ඒ තුල විපාකයේ සැපයක්මයි. ඒ සැපය අපිව අතහැරලා යන්නේ නැති සෙවණැල්ල වගේ අපි ළඟ ඉඳිමින් අපිට සැප විපාක ගෙනල්ලා දෙනවා. සෙවණැල්ල අපි කාටවත් කරදරයක් නෙවෙයි. ඒ සෙවණැල්ල වගේ සැප විපාක ලබා දෙනවා පිරිසිදු සිතින් කරනවා නම්. යමක් කියනවා නම් කරනවා නම් පිරිසිදු සිතක් නම් මුල් වෙලා තියෙන්නේ, කිලුටු නැති සිතක් නම් මුල් වෙලා තියෙන්නේ, ඒ තුල පින්වත්නි විපාකය සැපයක්මයි. දැන් කල්පනා කරලා බලන්නකෝ, ඔබේ සෙවණැල්ල ඉන්නවද කියලාවත් තියනවද කියලාවත් අපි පුංචි කාලේ හෙව්වට මේ වෙලාව තුල අපි හොයන්නේ නැහැ. පුංචි කාලේ නම් සෙවණැල්ල අල්ලනවා. හැබැයි සෙවණැල්ල තිබුණද නැද්ද කියලා අපිට වැඩි දැනීමක් නැහැ. අපිට කරදරයකුත් නෙවෙයි සෙවණැල්ල. ඒ වගේ තමයි
අපි කරන කියන දේවල් පිරිසිදු සිතින් කරනවා නම් පිරිසිදු මනසින් නම් සිද්ධ වෙන්නේ ඒ තුල සිද්ධ වෙන්නේ පින්වත්නි සැපයක්මයි. සෙවණැල්ල වගේ අපි හොයාගෙන ඇවිල්ලා අපිට ඒ සැප විපාකය ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නේ මට්ට කුණ්ඩලී කියන දරුවා අරමුණු කරගෙන. එහිදී අදින්න පුබ්බක කියලා මේ දරුවගේ තාත්තා හඳුන්වලා තියෙන්නේ අදින්න පුබ්බක බමුණෙක්. අදින්න කියලා කියන්නේ දින්න කියලා කියනවා දෙනවට අදින්න කියලා කියනවා දෙන්නේ නැහැ. කාටවත් කිසිවක් දෙන්නේ නැති නිසා අදින්න පුබ්බක කියලා හඳුන්වනවා. කාටවත් කිසිවක් දෙන්නේ නැහැ. තමන්ගේ දරුවන්ටවත් දෙන්නේ නැහැ. එක දරුවෙක් හිටියේ ඒ දරුවටවත් මෙයා කිසිවක් ලබා දෙන්නේ නැහැ. දැන් මේ දරුවා වෙනුවෙන් දැන් ඔය ඇත්තොත් සමහරක් වෙලාවට පුංචි දරුවන් වෙනුවෙන් යම් යම් පළඳනාවන් සිද්ධ කරනවා. පංචායුධ ආදී වශයෙන් පළඳනාවන් ඒ වයස් කාලවලදී දානවා. මේ දරුවටත් දැන් ඒ ප්‍රදේශයට අනුව පළඳනාවක් පළඳන්න ඕනේ. ඒ පළඳනාවට මුදල් යන නිසා මේ අදින්න පුබ්බක කියන බමුණා තමන්ම යකඩ කෑල්ලක් අරගෙන ඇවිල්ලා තලලා ඒක ඊතරම්ම උපමට්ටම් කරන්න එයාට හැකියාවක් නැති වුණත් එය තරමක් උපමට්ටම් කරලා මේ දරුවගේ කරේ බඳිනවා. ඒ නිසා මට්ට කුණ්ඩලී කියලා තමයි යාව හඳුන්වන්නේ. මේ විදියට සල්ලි වියදම් කරන්න ලෝභ වෙච්ච මේ අදින්න පුබ්බක දරුවට ඉගැන්නුවෙත් නැහැ. දිසාපාමොක් ළඟට ගිහිල්ලා ඉගැන්වීම් කරනවටත් යම්කිසි වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ කළෙත් නැහැ. මේ තමන්ගෙම දරුවා වෙනුවෙන්. දැන් අද අපි දන්නවා මේ වර්තමානයේ දෙමව්පියෝ වැඩිපුරම වෙහෙසෙන්නේ කා වෙනුවෙන්ද? දරුවන් වෙනුවෙන්. දරුවන්ට තමයි සියල්ලම හම්බ කරන්නේ. ඒත් මේ තාත්තා එහෙම නැහැ. මේ දරුවා ටික කාලයක් යනකොට ආහාර පානයක්වත් හරියට නැති නිසා පාණ්ඩු රෝගයටපත් වුණා. පාණ්ඩු රෝගයටපත් වෙලා දැන් ඖෂධ ලබා දෙන්න ඕන. ඖෂධ දෙන්න වෛද්‍යවරු ගෙන්වොත් ඒ අයට ගෙවීම් කරන්න වෙනවා කියලා මෙයා වෛද්‍යවරු ළඟට ගිහිල්ලා විමසනවා පාණ්ඩු රෝගයට මොනවද දෙන්නේ කියලා. ගිහිල්ලා ඒ බෙහෙත් හදලා ගෙනල්ලා පොවලා දැන් මෙයා ඒ විදියට කටයුතු කරනවා. හැබැයි රෝගය සුවපත් වෙන්නේ නැහැ. වෛද්‍යවරු කරනවා වගේ නෙවෙයි සාමාන්‍ය අය කරනකොට. බෙහෙත දැනගත්තාටම රෝගය ඒ රෝගයාට ලබා දුන්නයි කියලා සනීප වෙන්නේ නැහැ. ඉතින් මේ දරුවගේ රෝගී තත්ත්වය වර්ධනය වෙනවා, අසාධ්‍ය තත්ත්වයටපත් වෙනවා. අසාධ්‍ය තත්ත්වයටපත් වුණ මේ දරුවා බලන්න කට්ටිය එයි කියලා දැන් පිළිකන්නෙන් ගිහිල්ලා තියෙනවා. බලන්න ආපුවහම කට්ටිය මගේ ධනය දැක්කොත් එහෙම ධනෙ ඉල්ලනවා. ඒ නිසා දරුවව පිළිකන්නෙන් ගෙනියලා තියෙනවා. මෙහෙම අසාධ්‍ය තත්වයේ ඉන්න මට්ට කුණ්ඩලී, මරණාසන්න මොහොතේ ඉන්න මට්ට කුණ්ඩලීව බුදු ඇසට යොමු වෙනවා. ඇයි? තාත්තා එහෙම වුණාට මට්ට කුණ්ඩලී දරුවා හරිම ගුණ යහපත්.
ඒ වගේම එයා වැරදි කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දරුවට පිහිට වෙන්න ඕන කියලා කල්පනා කරලා එදා බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩම කරන. ඒ වැඩම කරලා මේ දරුවා දැන් බිත්තිය පැත්තට තමයි හැරිලා ඉන්නේ. හැරෙන්නවත් දරුවට පණක් නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී රශ්මිය අර බිත්තියට පතිත වෙන්න සලස්වනවා. ඒ රශ්මිය දැකලා මේ දරුවා බුදුරජාණන් වහන්සේ දිහාවටවත් හැරෙන්නේ නැතුව අවබෝධ කරගන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී රශ්මියයි. අනේ සාදු සාදු මා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කරා කියලා සිත පිරිසිදු කරගෙන ඒ අවස්ථාවේ මිය පරලොව යනවා. එමිය පරලොව ගිහිල්ලා එයා උපදිනවා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකයේ උපදින්න එයා කරගත්ත මහා පින තමයි සිත පිරිසුදු කරගැනීම. සිත පිරිසුදු කරගෙන බුදුගුණ සිහිපත් කරගෙන ඒ බුදුගුණ සිහිපත් කරමින් ඉන්න අවස්ථාවේම මිය පරලොව ගියා. බලන්නකෝ. එහෙනම් පිරිසිදු කරගත්ත සිත මොන අවස්ථාවේ හිටියත් ඒ සෑම අවස්ථාවකදීම සැප විපාකයක්මයි ගෙනල්ලා දෙන්නේ. ඒ සැප විපාකය අපේ ජීවිතවලට හරි වටිනවා. අපේ ජීවිත සුවඳවත් කරන්නේ අපේ සිත පිරිසුදු වෙන තරමට. අපේ ජීවිතවල වටිනාකම තියෙන්නේ අපේ සිත පිරිසිදු වෙන තරමට. අපිරිසිදු සිතුවිලි දරන අය කොච්චර වටිනා යාන වාහනවල ගියත් වටිනා නිවෙස්වල හිටියත් ඒ අය වටින්නේ පිරිසිදු නැති නිසා යාළගේ සිත්. ඒ අයගේ සුවඳවත් ජීවිත නෙමෙයි තියෙන්නේ. ඒ අයගේ ජීවිත මුළු පලාතම ගඳ ගස්වන ජීවිත. ඒ ජීවිතවල වටිනාකමක් නැහැ. හැබැයි අපි අපේ ජීවිත සුවඳවත් කරගන්න, ලස්සන කරගන්න, වටිනාවත් කරගන්න පිරිසිදු සිතක් දරන්න උත්සාහවන්ත වෙන්න ඕන. සුවඳයි ලස්සනයි ඒ මල් වලින් හැමෝ කය වචනයෙන් පිටතට ඉගිහිලෙන්න දෙමු. තුරු මත සුපිපි මල් පසු කර දසත හැමෝ යහපත් සුවඳ ඇති මිනිසත් මලක් වෙමු. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ලස්සන සුවඳවත් මල් වගේ ජීවිත අපිට මෙලව ජීවිතය යහපත් කරනවා, පරලොව ජීවිතය යහපත් කරනවා. මෙලව ජීවිතය අපිට ඇතැම් වෙලාවට යම්කිසි දුක්ඛිත තැනක් වෙන්න පුළුවන්. ඔබ ඉපදිලා ඉන්න ස්වභාවය අනුව. හැබැයි ඔබට එයම පාදක කරගෙන සැපය කරා, සුවය කරා ළඟා වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒට ඔබ කල යුත්තේ කුමක්ද? ඔබ කල යුත්තේ සිත පිරිසිදු කරගෙන ජීවත් වීමයි. සිත පිරිසිදු සිතක් නම් අපි කියන දේවල් යහපත්, කියන වචන මී පැණි වගේ මිහිරි, හැමෝම අහන්න කැමති. ඒ වගේම අපි කරන ක්‍රියාව කාටවත් කරදරයක් නැහැ. අපි කරන ක්‍රියාව තුළින් හැමෝටම යහපතක් සිද්ධ වෙන්නේ.
විශේෂයෙන්ම පුංචි දරුවන්ට අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. පුතේ දුවේ ඔබ ඔබේ ජීවිතය මල් වගේ කරගන්න. දරුවෝ කියලා කියන්නේ මල් වගේ කියලා කියනවා. හැබැයි ඒ මලේ සුවඳ ලෝකයාටම විඳින්න පුළුවන්කම තියෙන්නේ සුවඳවත් වූ මලක් වුණොත්. ඒ සුවඳ හමන්නේ අපේ ජීවිත තුළ. ඒ ජීවිතයේ සුවඳ හමන්න නම් අපි සිත පිරිසුදු කරගන්න ඕන. අපිට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, එකිනෙකා සමග තියෙන නොහදු නෝකඩුකම්, ඒවා තුලින් අපට නැවත නැවතත් ඇති වෙන්නේ ජීවිතයට දුකක්. තරහකාරයෙක් දකින්න හැම වෙලාවෙම ඔබට ඇති වෙන්නේ වේදනාවක්. ඒ වේදනාව තරහකාරයට නෑ, හැබැයි අපිටයි තියෙන්නේ. ඒ නිසා අපි තරහ ගත්තයි කියලා යහපතක් සිද්ධ වෙන්නේ. තරහ ගන්න අපේ සිත අපිරිසිදු වෙනවා. අපිරිසිදු සිතින් අපි කරන කියන දේවලුත් අපිරිසිදුයි. එහි විපාකය භයානකයි. සමහර වෙලාවට සතර අපායේ තිරිසන් සතෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට പ്രേත ලෝකයට යන්න කාරණාවක් වෙන්න පුළුවන්. පුංචි කාරණාවක් වෙන්න පුළුවන්. ඒ නිසා පිරිසිදු සිතින් කටයුතු කළොත් හැමදාම පිරිසිදු ප්‍රතිඵල, සැපවත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි මේ අද දවසේදී ආරම්භ කරන්නට යෙදුනේ බෞද්ධයාගේ අත්පොත ධම්මපදයේ ඇසුරින් ඔබේ ජීවිතයේ වටිනා උපදෙස් අවවාද ළඟා කරලා දෙන්න ධර්ම දේශනාවන් සිද්ධ කරලා. ඉතින් අද දවසේ අපි පළවෙනි දෙවෙනි ගාථාවන් දෙක පිළිබඳව දැනගත්තා. නිතර ඔබ ඒ ගැන සලකා බලලා කටයුතු කරන්න. ඔබේ ජීවිතයට වටිනාකමක්මයි උදා කරලා දෙන්න. මෙලොව ජීවිතයේ වටිනාකම, පරලොව ජීවිතයේ වටිනාකම සලසා ගන්න අපිට පුළුවන්කම තියෙනවා මේ අනුව කටයුතු කළොත්. එසේ ඔබට දෙලොව යහපත පිණිසම මේ දේශනාව උපනිශ්‍රිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප විසින් ධර්ම දේශනාව සිද්ධ කළා. ධර්ම දේශනා කිරීම පින්කමක්. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමත් පින්කමක්. ධර්ම දේශනා කරන්න මේ අවස්ථාවක් බවට පත් කරලා දුන්නා චරණ රූපවාහිනිය. ඒ ධර්ම දේශනාවට අවස්ථාව ලබා දීමත් පින්කමක්. අපි සියලු දෙනාම පින් සිද්ධ කරගත්තා. මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමු කොටම දෙවියෝ අනුමෝදන් වේවා. සතුටු වේවා. සතුටට පත්වන දෙවියෝ දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අප සියලු දෙනාටම ආශිර්වාදය, රැකවරණ ශක්තිය සලසා දෙත්වා. කරන කියන යහපත් වූ කටයුතු සාර්ථක කරගන්නට දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය සැලසේවා. මේ දිනවල පැවතින මේ වසංගත තත්ත්වයන් සමනය කරගන්නට දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය සැලසේවා. දෙවියෝ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ නමින්, අප නමින්, රට නමින්, ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතය සුවපත් කරගනීවා. සසර දුකින් අත මිදී නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියමු. අනන්ත වූ තුනුරුවන්ගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයත්
මේ සිදු කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයත් කරන කොටගෙන ඔබ සියලු දෙනාටමත් අප සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ වසංගත තත්ත්වයන් හමුවේ පීඩා විඳින සියලු දෙනාටමත් ඒ වගේම එය මැඩ පවත්වන්නට ක්‍රියා කරන සෞඛ්‍යංශයේ සියලු දෙනාටමත් ආරක්ෂකංශයේ සියලු දෙනාටමත් රාජ්‍යංශයේ සියලු දෙනාටමත් ඒ වෙනුවෙන් අපවෙන කැපවෙන සියලු දෙනාටමත් මේ චරණ රූපවාහිනී ආයතනයේ සියලු දෙනාටමත් මේ උතුම් ආශිර්වාද ශක්තිය පුණ්‍ය ශක්තිය සැලසේවා මෙලව ජීවිතයේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මෙලව සුවපත් වේවා පරලොව සුවපත් වේවා කෙලවර ශාන්ත නිවනින් සැනසීම ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අවසාන වශයෙන් අපි අදත් අපේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමු. ඔබ ඔබේ දෙමව්පියන් සිහිපත් කරගන්න. මම මගේ දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. දස මස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතු පියා සිහි කරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනේ සැනසේවා කියා